අපි දවස්වල ඕගොල්ලෝ මම හිතන්නේ එකේ හිටපු ළමයි ටික පුරුෂය කියන අපු මේ කාරකාත්මක වර්ධක කියන පාඩමත් එක්ක ඉන්නේ නැති ඒ පාඩම සම්පූර්ණයෙන් ඕගොල්ලන්ට අපි අවර්ණය කරලා දීලා තියෙනවා. මේ දැන් ආයෙ අපි මෙකැනිකල් සම්බන්ධ කාරණා ටික කතා කරන්න බැලුවේ. ඔයාලට මේ channel එක දැන් මේ YouTube එක අරගෙන අපි මේ දේවල් ගෙනෙන්න බැලුවොත් ඉස්සරහට කතා කරන්න අවශ්‍යයි. මේ විශේෂයෙන්ම අපි ගොඩක් වෙලාවට බැලුවේ මේ වෙලාවේ ටිකක් වැඩියෙන් මේ අසරණ වෙලා ඉන්න ළමයි ටිකක් ඉන්නවනේ. විශේෂයෙන්ම 2021 විභාගයේ ළමයි. ඊට පස්සේ 2022 විභාගයේ ළමයි. එතකොට ඒ දරුවන්ට මේ වැඩිපුර යමක් ගේන්න තමයි අපේ මූලිකම අපේක්ෂාව තිබුණේ. ඒකට ඒ සඳහා තමයි අපි විශේෂයෙන්ම මේ දේවල් හැදුවේ. ඔයාලට මේ අවකාශ නිර්මාණය කරේ මේ හරි. එතකොට මේ නමුත් අපි ඒක නිසාවෙන් හරි මේ ළමයින්ට අපි මේ දේවල් ගෙනේම අපේ මූලික පරමාර්ථයක් වෙච්ච නිසාවෙන් අපි මේ සමහර පාඩම් වල මේ පාඩමේ ආරම්භය පාඩමේ මුල හරි ඒවා අපි ඉච්ච ලොකුවට සාකච්ඡා කරන්න ගියේ නැහැ. හරි. එහෙම නැතුව අපි අර සමහර පාඩම් වල නැද්දින් පටන් අරගෙන ඉවර වෙලා සංකීර්ණ පාඩම් අපි සාකච්ඡා කරලා තියෙනවා. ගොඩක් ඒවා තියෙනවා. ඒවා ආරම්භය දාස් 23 වගේ දීලා අපි උඩ නැත්නම් අපිත් එක්ක අලුතෙන් සම්බන්ධ වෙලා මේ උඩ වගේ කපාර ග්‍රහණය කර ගන්න ටිකක් අවශ්‍යයි. හරි. ඒකෙන් ආරම්භයක් අපි හරියට කපාගෙන නැති නිසා හරි. ඒකකින්ද මම අද කිව්ව ඔයගලන්ට මේ මෙකැනිකල් සම්බන්ධ මේ විශේෂයෙන්ම මේ ස්වයං චලන තාක්ෂණයේ ඉතින් පාඩමට සම්බන්ධ පොඩි ආරම්භක පාඩමක් ගැන සාකච්ඡා කරන්න උත් එක. ඒ නිසා අද මම සුට්ටක් අර බේසික් පාඩමක් කතා කරන්නේ සිස්ටම් සම්බන්ධයෙන්. හරි. මේක ඉතින් සංකීර්ණ නෑ සරලයි. මුලින්ම අපි සාකච්ඡා කරමු. ඔයගලන්ට මම කියන කාරණා කොහොමද තේරෙන්නේ? හරි. මේ මම අද හිතන ඔයගොල්ලෝගේ අතම ඔයගොල්ලන්ගේ මේ අර උගුල්සා කියන වගේ ඔයගොල්ලන්ගේ දැනුම මේ බිඳුවයි කියලා හරි. මම වින්ටර් එහෙම හිතලා පාඩම් ඉගෙනුවේ නැහැ අතරම. මම ගොඩක් වෙලාවට ඉගෙනුවේ ඔයගොල්ලන්ට මේ YouTube එක කරලා යම් හදනවක් යම් බේසික් නොලෙජ් එකක් තියෙන වක් කියලා හිතාගෙන තමයි දේවල් ගෙනාවේ. විශේෂයෙන්ම අර 2021 22 වගේ ළමයි අපි යම්කිසි පදනමක් මේ සම්බන්ධයෙන් තියෙන නිසා. හැබැයි දැන් අපිට පසුව සම්බන්ධ වෙච්ච ළමයි තියෙන නිසාවෙන් සහ ඒ 2021 22 ළමයි දිනු සමහර ළමයින්ට මේ බේසික් පාඩම් හරියට ලැබිලා නැහැ. ඒක නිසාවෙන් ඒගොල්ලන්ට ටිකක් මේක निराකරණය වෙන්න ඕන නිසා මම අද මේ බේසික් ස්ට්‍රෙන්ග් සම්බන්ධ පාඩම ඔයගොල්ලන්ට අරගෙන ඉන්න උත්සාහ කරනවා. මේක සරලයි. මේක මුලින් ඉඳලා අපි හරියට මේ දේවල් ටික ඉගෙන ගමු. හරි. එතකොට දැන් පිස්ටන් කියන කාරණේ ගත්තන් පස්සේ මම හිතනවා ඔයගොල්ලන්ගෙන් ගොඩ දෙනෙක් ඒක බලන අය පිස්ටන් දැකලා ඇති. ඒ වගේම දැක්කු නැති අයත් ඇති. ඒ නිසා මම ඔයගොල්ලන්ට අද මුලින්ම මේ පිස්ටන් දැකපු නැති අය ඉන්නවා නම් මේ මම ගෙනාව මේ පිස්ටන් එකක්. හරි. ඔයගොල්ලන්ට පේන්නන්නේ මොකද මේව ඔයගොල්ලෝ ප්‍රායෝගික විෂයන් නිසා ප්‍රායෝගික විෂයන් පුතේ ප්‍රායෝගිකව යෙදෙන්න වෙනවා. හරි. ඒවා මේ එහෙම අපිට ඒව අතපත ගන්න නැතුව ඒව දකින්න නැතුව අපිට මේව ඉගෙන ගන්න අමාරුයි. එතකොට අපි මේ සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ මේ විදිහට මේ පිස්ටන් නිර්මාණය කරලා තියන්නේ ඇයි? මේ වගේ තියෙන සුවිශේෂී ලක්ෂණ මොනවද? හරි. ඇයි මේකට මෙහෙම හැඩයක් ආවේ? ඇයි මේක මේ යට වලක් වගේ තියෙන්නේ? හරි. මේවා තමයි කතා කරන්න තියෙන කාරණා. ඊළඟට අපිට මේ සමහරක් දේවල් එකපාරට අපිට නිරූපණය වෙන්නේ නැහැ. මේ පිස්ටන් එකේ තියෙන ඇත්තම හැඩය මොකක්ද කියලා. අපි මේක මෙෂරින් කරමු. අපි මේක මැන්නොතින් අපිට පේනවා අපි මේ හිතාගෙන ඉන්න අපිට පේන මේ පිස්ටන් එක ඇතුලේ තව හැංගිච්ච කාරණා ගොඩක් තියෙනවායි කියලා. මේ ඔක්කොම ටික තමයි අද දැන් අපි කතා කරන්න මේ උත්සාහ කරන්නේ. හරි. එතකොට මේක දැකපු නැති අය ඉන්නවනම් මම පොඩ්ඩක් මේක සමීප ඡායාරූපයක් ඔයගලන්ට පෙන්නන්නම්. එතකොට මේක තමයි පුතේ අපි පිස්ටන් එකක් විදිහට අපි සලකන්නේ. මම මේ කොටස් දෙක බොහෝ විට එකට තියෙන්නේ ඔයගොල්ලෝ දැකලා ඇති. එතකොට මේ තියෙන්නේ කනෙක්ටින් රොඩ් එකක් පිස්ටන් අතර. හරි. නැත්නම් අපි කියනවා සැබැඳුම් දණ්ඩ කියලා අපි කියනවා. ඉංග්‍රීසියෙන් කියනවා කනෙක්ටින් රොඩ් කියලා. එතකොට මේක මේ පිස්ටන් එකත් එක්ක මේ විදිහට සම්බන්ධ වෙලා තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ.
එතකොට මේ තියෙනවා මේකට අපි කියනවා පිස්ටන් පින් එක කියලා. නැත්නම් සිංහලෙන් කියනවා පිස්ටන් ඇණය. එහෙම නැත්නම් ගජන් පින් එක. මේ වගේ විවිධ නම් වලින් මේක අපි හඳුනා ගන්නවා. එතකොට මේ පිස්ටන් පින් එකෙන් තමයි මේ කනෙක්ටින් රොඩ් එක මේ විදිහට සම්බන්ධ කරලා තියෙන්නේ. එතකොට මේ පින් එක ඇතුළට බස්සලි කරලා මේ දෙන්නව එක යුනිට් එකක් විදිහට සම්බන්ධ කරලා තියෙනවා. මෙතනින් නිදහස් චලිත අවකාශයකුත් තියෙන විදිහට. හරි. ඊට පස්සේ කනෙක්ටින් රොඩ් එකේ මේ රොඩ් එක ගත්තයින් පස්සේ මේ රොඩ් එකේ තියෙනවා මේ පැති දෙකක්. හරි. ඔයගලන්ට පේනවා ඇති මේ පැත්ත සහ මේ දෙපැත්ත ගත්තයින් පස්සේ මේ අපි මේ පැත්තට කියන පුතේ මේකේ මේ කුඩා කොන කියලා. හරි. කනෙක්ටින් රොඩ් එකේ මේ පැත්තට අපි කියනවා කුඩා කොන කියලා. එතකොට එතන අපි මේ ඇතුලේ දාලා තියෙනවා බුෂ් ප්යාරින් එකක්. හරි. එතකොට මේ පැත්තට අපි කියනවා මහා කොන කියලා. මොකද මේ කනෙක්ටින් රොඩ් එකේ. හරි. එතකොට මේ කනෙක්ටින් රොඩ් එකේ කුඩා කොන සහ මහා කොන තියෙනවා. මේ කුඩා කොන තමයි මේ පිස්ටන් එකට සම්බන්ධ කරන්නේ මේ පිස්ටන් පින් එක නැත්නම් මේ ගජන් පින් එක පිස්ටන් ඇණය. මෙයා මගින් සම්බන්ධ කරලා තියෙනවා මේ කුඩා කොන පිස්ටනේට. ඊට පස්සේ මේ තියෙන මහා කොන තියෙනවනේ. මේ මහා කොන. ඒතකොට මේ මහා කොන සම්බන්ධ වෙනවා එන්ජින් එකේ තියෙන දඟර කඳට. හරි. ක්‍රෑන්ක් ෂාෆ්ට් එකට. ඒතකොට ක්‍රෑන්ක් ෂාෆ්ට් එකේ තියෙනවා ප්‍රධාන වශයෙන්ම ජර්නල් වර්ග දෙකක්. අපි ඒක ඉදිරියේදී බලමු. හරි මම ක්‍රෑන්ක් ෂාෆ්ට් එකක් ඔයාලට පෙන්නන්නම්. ජර්නල් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි අපි කියනවා ප්‍රධාන ජර්නල්. හරි. මේන් ජර්නල්. අනිත් එක අපි කියනවා මහා කොන් ජර්නල්. හරි. බිගන් ජර්නල් කියලා. එතකොට මේ කනෙක්ටින් රොඩ් එකේ මේ මහා කොන සම්බන්ධ වෙන නිසා තමයි ඔය දඟර කඳේ ඒ ජර්නල් එකට අපි මහා කොන් ජර්නල් එක කියලා ඉවර වෙලා නම් කරගෙන තියෙන්නේ. මේ කනෙක්ටින් රොඩ් එකේ මෙතන මේ මහා කොන සම්බන්ධ වෙන නිසා. එතකොට මේ පැත්තට සම්බන්ධ වෙනවා පිස්ටන් එක. එතකොට කනෙක්ටින් රොඩ් එකේ මේ පැත්ත සම්බන්ධ වෙනවා දඟර කඳේ නැත්නම් ක්‍රෑන්ක් ෂාෆ්ට් එකේ මේ මහා කොන් ජර්නල් එකට. හරි. බිගන් ජර්නල් එකට. හරි. මේ එකම මේ අපි ඉතිරි කාරණා ටික සාකච්ඡා කරගෙන යමු. මේක ඔයගොල්ලන්ට මට තව පෙන්වන්න කාරණා ටිකක් තියෙනවා නම් මම මේ කනෙක්ටින් රොඩ් එක මම මෙහෙම ගැලෙව් මේක තියෙන්නේ දරුවෝ පළු දෙකකින්. හරි. ඔයගොල්ලන්ට මේක පේනවා ඇති. මම මේක ගැලෙව්වොත් එහෙම මේ විදිහට. හරි. මේක සම්බන්ධ කරලා තියෙන්නේ මේ පළු දෙකකින්. හරි මෙහෙම තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. මොකද නැත්නම් අපිට මේක ක්‍රෑන්ක් ෂාෆ්ට් එකට සම්බන්ධ කරගන්න බෑ. දැන් මේ වගේ බුෂ් එකක් විදියට තිබුණා නම් මේක අපිට මේක සම්බන්ධ කරගන්න බෑ ක්‍රෑන්ක් ෂාෆ්ට් එකට. මොකෝ ක්‍රෑන්ක් ෂාෆ්ට් එක තනි දණ්ඩක් වශයෙන් තියෙන්නේ. ඒකේ මහා කොනට මෙයාව සම්බන්ධ කරගැනීමේ පහසුව සඳහා තමයි අපි මෙහෙම මේක මේ පළු දෙකකට මේක නිර්මාණය කරලා හදලා තියෙන්නේ. ඊළඟට මෙහෙම ඇතුළේ තියෙනවා මේ බෙයාරින්. අපි මේවට කියනවා මේ පළු බෙයාරින් කියලා. දැන් මම ඔයාලට මේකක් ගැලවුවොත් එහෙම දැන් මේ තියෙන්නේ මේ බෙයාරින් එකක්. බෙයාරින් පළුවක්. හරි. පළු බෙයාරින් එකක්. එතකොට ඒක මෙතනට සම්බන්ධ කරලා තියෙනවා විශේෂයෙන්ම මේ ඝර්ෂණය සම්බන්ධ කාරණාවලදී කොටස් අපි දන්නවා නිතරම ගෙවි යාමකට ලක් වෙනවා. එතකොට මේ කොටස් ගෙවෙන්න ගත්තොත් එහෙම අපිට සිද්ධ වෙනවා මේවා අලුතින් දාන්න. එතකොට මේ කනෙක්ෂන් රොඩ් එක ගෙවුනොත් මේක අලුතින්ම දාන්න ගියොත් එහෙම අපිට වැඩි මුදලක් ඒ සඳහා යොදවන්න වෙනවා. ඒ නිසා අපි මොකද කරන්නේ? අපි සමහර කොටස් හදනවා ඒක මේ පහසුවෙන් ගලවලා අලුතින් දාන්න පුළුවන්. අඩු වීදමකින්. එතකොට ඒ කොටස් තමයි අපි වැඩිපුර ගෙවෙන්න පහසු විදිහට හදලා තියෙන්නේ. හරි. හරි දැන් ඒක ටිකක් අපිට ඉස්සරහට යනකොට ටිකක් අපිට විස්තරාත්මකව සාකච්ඡා කරගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ ලෝකවල තියෙන සමහර ගුණ සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරද්දී. හරි. දැන් අපි උත්සාහ කරනවා ක්‍රෑන්ක් ෂාෆ්ට් එක ගෙවීම ටිකක් අඩු කරන්න. මොකද ක්‍රෑන්ක් ෂාෆ්ට් එක ගෙවුනොත් එහෙම අපිට හරි ප්‍රශ්නයක් වෙන්නේ ක්‍රෑන්ක් ෂාෆ්ට් එක අලුතෙන් දාන්නකොට ලොකු විදමක් යනවා. හැබැයි මේ තියෙන මේ බෙයාරින් එක ගෙවුනොත් එහෙම සැහැණ අඩු වේදමකින් අපිට මේක දාගන්න පුළුවන්. ඒ නිසා මේ දැන් ක්‍රෑන්ක් ෂාෆ්ට් එක තුල ක්‍රෑන්ක් ෂාෆ්ට් එකත් කමියා භ්‍රමණය වෙනකොට හරි වට කරලා ඉවලා මේ ක්‍රෑන්ක් ෂාෆ්ට් එකේ ජර්නල් එක කොට
එතකොට මේ නිෂ්පාදකයන් උත්සාහ කරනවා මේ තියෙන බෙයාරින් ඉක්මනින් ගෙවෙන විදිහට නිර්මාණය කරලා තියන්න. එතකොට අපිට නැවත මේක එන්ජින් එකේ මුල් පිටීමට ගන්න ලේසි. යන්නේ අඩු වියදමක්. මොකද මේ බෙයාරින් වගේ දේවල් මේ ගෙවිච්ච කොටස් අපිට අලුතෙන් දාලි කරලා මේක ආයි අපි අර එන්ජින් එකේ මුල් තත්ත්වයට අපිට ඕන නම් අරගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ කාරණාවල තමයි අපි එහෙම කරලා තියෙන්නේ. බෙයාරින් වැනි කොටස් විශේෂයෙන්ම මේ ඝර්ෂණය ස්නේහනය සම්බන්ධ කාරණා මේවත් මුල් කරගෙන තියෙනවා. අපි සාකච්ඡා කරමු. මේ වගේ තියෙන තාක්ෂණික කාරණා එකින් එකට මම ඔයගොල්ලන්ට මූලික වශයෙන් මේ උත්සාහ කරන්නේ මේක මේ හඳුන්වා දීමක් කරන්න සරල වශයෙන්. එතකොට ඔයගොල්ලන්ට මේ තව පේනවා මේක තියෙනවා මේ මෙන්න මෙතන තියෙනවා සිදුරක්. හරි. මෙතන මේ සිදුරක් තියෙනවා මේ ස්නේහ තෙල්. හරි. අර සිලින්ඩර් දක්වා විසි කරවන්න. හරි. ඒ වගේ කාරණාත් මේක ඇතුලේ තියෙනවා. හරි මේ අපි කතා කරගෙන යනකොට ඔයගොල්ලන්ට මේක ගැන තව කාරණා ගොඩක් අපිට ඉගෙන ගන්න තියෙයි. හරි. මේ එතකොට ඊළඟට දැන් මම මේ කනෙක්ටර් රොඩ් එක ගැන කිව්වේ. දැන් මේ පිස්ටන් එක ගත්තොත් ඉතින් ඔයගොල්ලන්ට මේ පේනවා ඇති. දැන් මේ පිස්ටන් එකේ නිර්මාණය කරලා තියෙන විදිහ දැන් විශේෂයෙන්ම මේ පිස්ටන් නිර්මාණය කරලා තියෙන මේ ඇලොයි වගේ පාවිච්චි කරලා තියෙනවා. ඇලුමිනියම් මිශ්‍ර ලෝහ. හරි. මොකද මේ පිස්ටන් වල බර අඩු කරගන්න ඒගොල්ලෝ ගන්න පක්‍රම ගොඩක් මේක තියෙනවා. හරි. ඊට පස්සේ මේක තියෙනවා පිස්ටන් රිම්ස්. ඔයගොල්ලන්ට මේ පේනවා ඇති. පිස්ටන් රිම්ස් තියෙනවා. හරි. හරි පිස්ටන් රිම්ස් මේකේ කම්පජන් රිම්ස් දෙකක් තියෙනවා. ඊළඟට ඔයිල් රිම් එකක් තියෙනවා. හරි. මේ ඊළඟට මෙතන තියෙනවා පොඩි වලක්. හරි. ඔයාලට පේනවා ඇති. ඒගොල්ලෝ උත්සාහ කරලා තියෙන මේ කම්පජන් චේම්බරේ පිස්ටනේ මතට ගෙන එන්න. මේ වගේ තාක්ෂණික කාරණා ගොඩක් තියෙනවා. අපි එකින් එකට මේවා කතා කරගෙන ඊළඟට ඔයගොල්ලන්ට මේ පේනවාද මේකේ මේ ඇතුලේ තියෙන ලොකු කුහරයක්. හරි. මේකේ මේ ගජන් පින් එක නැත්නම් මේ පිස්ටන් පින් එක සම්බන්ධ කරලා තියෙන ප්‍රදේශයක් තමයි ටිකක් මේ වැඩිපුර මේ මැටීරියල්ස් යොදලා ඉවර වෙලා ඒගොල්ලෝ ශක්තිමත් ආදලා තියෙන අනිත් තැන් වල ගොඩක් හිස් අවකාශයක් තියෙන්නේ. උත්සාහ කරලා තියෙනවා සෑහෙන මේ පිස්ටන් එකේ තියෙන බර අඩු කරගන්න. ඇයි එහෙම කරගන්නේ කියලා දැන් අපි අද කතා කරගන්නවා. හරි. ඒ නිසා අපි මේ පිස්ටන් එකේ තියෙන තාක්ෂණික කාරණා ටික සාකච්ඡා කරගන්න උත්සාහ කරමු. හරි. මම උපරිම උත්සාහයක් දරනවා ඔයගොල්ලන්ගේ දැනුම බිඳුවයි කියලා හිතාගෙන ඉවර වෙලා පුළුවන් තරම් සරලව මේ දේවල් ටික අද පැහැදිලි කරලා දෙන්න. අර වෙනද වගේ ටිකක් සංකීර්ණ තැන් වලට මම ඉච්චර අද වෙන්න උත්සාහ කරන්නේ නැහැ. අලුතින් එකතු වෙච්ච ළමයි මූලික වශයෙන් දැනුම හොයන ළමයින්ට ටිකක් සහනයක් වෙන විදිහට මම අද මේ දේවල් ටික කතා කරන්න පරිස්සම් වෙනවා. හරිද? හරි. බලමු කොහොමද මේ වැඩේ වෙන්නේ ඊළඟට. දැන් මම මේ කතා කරපු පිස්ටන් එක ඔයගලන්ට පෙන්නපු පිස්ටන් එක ස්ථාපනය කරලා තියෙන දැන් නම් තියෙන දේ පොඩ්ඩක් අපි හඳුනගමු. දැන් අපි දන්නවා මේ එන්ජින් එකක් සලපෑන් පස්සේ මේ විදිහේ සිලින්ඩරයක් තුල තමයි මේ ඔය කියන පිස්ටන් එක ස්ථාපනය කරලා තියෙන්නේ මේ විදිහට. මෙතන තමයි අපි කතා කරපු ගජන් පින් එක සම්බන්ධ කරලා තියෙන්නේ. එතකොට එතනට සම්බන්ධිතව අපි මේ කුඩා කොන සහ මහ කොන සම්බන්ධ වෙන විදිහට මොකද්ද මේ මෙතන තියෙනවා කනෙක්ටින් රොඩ් එකක්. හරි. ඔය විදිහට තමයි මේක සම්බන්ධ කරලා තියෙන්නේ. ඉතින් අපි අමදාලි ඉවර වෙලා මේක සම්බන්ධ කරගන්නවා. මෙන්න මෙතන තියෙනවා දඟර කඳේ තියෙන මොකද්ද? මහ කොන් ජර්නල් එක. හරි. මේ ඊට පස්සේ මෙතන අපි දැක්කා දැන් අපි සාමාන්‍ය එන්ජින් එකක් සැලකුවාන් පස්සේ තියෙනවා මේවට චූසන මාර්ග තියෙනවා. හරි. සරල විදිහට මේක පෙන්නන්නම්. මෙහෙම සැලකුවොතින් එහෙම මෙතන චූසන මාර්ග තියෙනවා. ඊට පස්සේ පිටාර මාර්ග තියෙනවා. චූසන කපාට තියෙනවා, පිටාර කපාට තියෙනවා. හරි. මේවා
අවස්ථාවක් විදියට තියෙනවානේ. හරි. ඊට පස්සේ මේ පිස්ටන් එකක් දැන් අපි අද ඉගෙන ගන්න විශේෂයෙන්ම පිස්ටන් එක සලකුවෙන් පස්සේ පිස්ටන් එකේ මේම පිස්ටන් රින්ග්ස් සම්බන්ධ කරලා තියෙනවා. හරි. ඔයාලට පේන්නේ නැති මේ ඉහළින්ම තිබුණා පිස්ටන් වලලු දෙකක්. හරි. මෙන්න මේ ඉහළින්ම තිබිච්ච පිස්ටන් වලලු වලට අපි කියනවා සම්පීඩන වලලු කියලා. හරි. ඊළඟට මේ පහළින් තිබිච්ච මේ රින් එකට අපි කියනවා තෙල් වලලු කියලා. හරි. මේ ඔය විදිහට තමයි දැන් තියෙන්නේ. දැන් එන්ජින් එකක් සලකුවෙන් පස්සේ ඊළඟට මේ දගර කඳ මේ විදිහට තියෙනවා. මේ දගර කඳ ඊළඟට මහා කොන සම්බන්ධ කරලා මේ දගර කඳේ මහා කොන තියෙනවා. මේ පැත්තේ තියෙනවා දගර කඳේ ප්‍රධාන ජර්නල් එක. හරි. ඒකට සාමාන්‍ය පුතේ අපි කලින් ඉගෙන ගත්තා ඔය පිස්ටන් එක මේ සිලින්ඩර් එක තුල යන ඉහළම සීමාව අපි TDC කියලා හඳුනාගත්තා. කලින් දවසක් ඔයගලන්ට පොඩ්ඩක් ඒවා ඉස්සරහ කරන්න බලන්න පුළුවන්. මම ඒක සාවිත් ප්‍රයෝග විස්තර කරන්නේ නැහැ. පිස්ටන් එක සිලින්ඩර් එක තුල යන පහළම සීමාව අපි BDC කියලා හඳුනාගත්තා. එතකොට මේ වගේ එන්ජින් වලට අපි කියනවා රෙසිපොකේටින් වර්ගයේ එන්ජින් කියලා. මොකද රෙසිපොකේටින් වර්ගයේ එන්ජින්. එහෙම නැත්නම් අපි සිංහලෙන් කියනවා අණුවැටුම්. අග්‍රවැටුම් කියලා කියනවා. අණුවැටුම් අග්‍රවැටුම් එන්ජින් කියලා කියනවා. මොකද මේ තමයි මේ අපි දන්න මූලික චලිතාකාර හතරක් තියෙනවනේ මේක ලෝකෙ. හරි. එකක් අපි දන්නවා වේරේකී චලිතය. ඔයගොල්ලෝ දන්න දෙයක්. භ්‍රමණ චලිතය. ඊළඟට දෝලන චලිතය. හරි. ඔයගොල්ලන්ගේ අර ගෙදර තියෙන මැෂින් එකේ ඉදිකට යන චලිතය තියෙනවනේ ඉහළ පහළ යන එකක්. ඒකට අපි කියනවා අණුවැටුම් චලිතය කියලා. දැන් ඔය අණුවැටුම් චලිතය තමයි මේ පිස්ටන් එක සිලින්ඩර් එක තුල චලිත වෙන්නේ. ඒ නිසා තමයි අපි මේවට කියන්නේ මොකද්ද? අණුවැටුම් එන්ජින් කියලා. රෙසිපොකේටින් එන්ජින්. හරි. එතකොට මේ රෙසිපොකේටින් එන්ජින් එකක තියෙන මූලික කාරණා ටිකක් තියෙනවා. එතන පිස්ටන් එක TDC වල ඉඳලා BDC වලට එනකොට හරි පිස්ටන් එක TDC වල ඉඳලා BDC වලට එනකොට මේ එයා සම්බන්ධ කරන මේ කනෙක්ටර් නොඩ් එක අරගෙන සම්බන්ධ කරලා තියෙන දගර කඳ කොච්චරද වට භාගයක් කැරකෙනවා. අංශක 180ක් කැරකෙනවා. වට භාගයක්. හරි. වට භාගයක් චලිත වෙනවා. එක අපි මේක ස්ටොක් එකක් කියලා හඳුනා ගන්නවා. ඊළඟ ආයි පිස්ටන් එක BDC වල ඉඳලා TDC වලට යනකොට ආයි වට භාගයක් කැරකෙනවා. ආයි අංශක 180ක් කැරකෙනවා. ඒ කියන්නේ එන්ජින් එක පිස්ටන් එක TDC වල ඉඳලා BDC වලට ඇවිල්ලා BDC වල ඉඳලා TDC වලට ගියොත් එහෙම මොකද? 180 දෙක අංශක 360. ඒ කියන්නේ වට එකක්. වට එකක් එචින් එක භ්‍රමණය වෙලා පිස්ටන් එක TDC වල ඉඳලා BDC වලට යනවා. BDC වල ඉඳලා TDC වලට ගියාන් පස්සේ. හරි. උඩ මේ මූලික කාරණා ටික කරන්නේ පිස්ටන් එකනේ. මේ සිලින්ඩර් එක ස්ථාපනය කරලා තියෙන්නේ පිස්ටන් එක. හරි. උඩ පිස්ටන් එක ගැන තමයි දැන් අපි මේ අද කතා කරන්නේ. දැන් මේ පිස්ටන් එක ගැන කතා කරද්දී ඔයගොල්ලන්ට මේකේ ආරම්භයක් ගන්න ඕන සාරේ මේ රෙසිපොකේටින් එන්ජින් එකේ තියෙන මූලික ප්‍රශ්නයක් එක්කම මේකට අවශ්‍ය කරන ආරම්භය ගන්න උත්සාහ කරනවා. මොකද්ද? ඔයාලට පේනවද දරුවෝ මේ අපි මූලික වශයෙන්ම මේ අභ්‍යන්තර දහන එන්ජින් එකක් ඇතුලේ අපි කරගන්නේ ශක්ති පරිවර්තන ක්‍රියාවලියක් නේ. හරි. අපි මේකට ඉන්ධන දහනය කරලා ඉවර වෙලා තාප ශක්තියක් හදා ගන්නවා. ඒ තාප ශක්තිය තමයි මේ යාන්ත්‍රික ශක්තිය බවට පරිවර්තනය කරන්නේ. එතකොට මූලික වශයෙන් ගත්තයන් පස්සේ අපිට මේ ඉන්ධන වල තියෙන රසායනික ශක්තිය තාප ශක්තිය බවට පත් වෙනවා. ඒ තාප ශක්තිය මොකක් බවට පත් වෙනවද? මේ යාන්ත්‍රික ශක්තිය බවට පරිවර්තනය වෙනවා. හරි. එතකොට මේ ශක්ති පරිවර්තන ක්‍රියාවලිය ඇතුලේ අපි මේක පළදායි ශක්තිය විතර ගන්න අවසාන වශයෙන් චාලක ශක්තියනේ. හරි. එතකොට මේ චාලක ශක්තිය කියන කාරණේදී මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද අපි දැන් මේ මූලික වශයෙන්ම මෙතන මේ
උෂ්ණත්වය වැඩි කරලා පීඩනය වැඩි කරලා මේ පිස්ටනයේ මත ඇති කරන තෙරපුම් බලය තමයි අපි මූලිකවම මේ චාලක ශක්තිය මේ පද්ධතියට ලබා දෙන්නේ. හරි. එතකොට මේ පිස්ටනයේ තමයි මූලික වශයෙන්ම මේ පද්ධතිය පළවෙනියෙන්ම ඔය කියන චාලක ශක්තිය ලබා ගන්න එක. හැබැයි මේ පිස්ටන් එක මෙන්න මෙහෙම වැඩක් කරනවා. මෙයා TDC වල ඉඳලා BDC වලට ඇවිල්ලා මෙයා BDC වල නවතිනවා. පිස්ටන් එක BDC වල නවතිනවා. දැන් මම මේක මේ හඳුන්වන්නේ එහෙම ඔයගලන්ට තේරෙන විදිහට හරි පිස්ටන් එක BDC සීමාවට මම ගෙන්න ගත්තොත් එහෙම මෙන්න මේ සීමාවට හරි පිස්ටන් එක මේ සීමාවට ආවොතින් දරුවෝ පිස්ටන් එක මෙන්න මේ සීමාවට ආවොතින් එහෙම මෙතන BDC සීමාව මේක TDC සීමාව මෙතන පිස්ටන් එක නවතිනවා. හරි. ඒ කියන්නේ පිස්ටන් එක ඇතුළේ නවතිනවා කියන එක සරල අදහස තමයි පිස්ටන් එක අපි මේ TDC වලදී යම්කිසි තෙරපුම් බලයක් ඇති කරලා චාලක ශක්තියක් යාට ලබා දෙනවනේ. එතකොට යා යම් වේගයකින් පහළට චලිත වෙනවා. එයාගේ වේගය අපි v1 කියලා ගමුකෝ. සිලින්ඩරය තුළ චලිත වෙන වේගය. හැබැයි එයා කුමන වේගයකින් චලිත වුණත් පුතේ එයා BDC වලට ආවයන් පස්සේ එයාගේ වේගය බිඳුවක් බවට පත් වෙනවා. එයාගේ වේගය බිඳුවයි. දැන් අපි මේකට අපේ සරල චලිත මොනවාද මේ චාලක ශක්ති සමීකරණේ භාගයයි mv වර්ගය කියන සමීකරණය අපි ආදේශ කරා. අපිට පේනවා මේ v බිඳුවක් වුණොත් එහෙම මේ චාලක ශක්තිය මොකක් වෙනවද? චාලක ශක්තිය බිඳුවක් බවට පත් වෙනවා. මේ පිස්ටන් එකේ වේගය බිඳුවක් වුණොත් මේ පිස්ටන් එක තුල කබඩා කරලා තියෙන චාලක ශක්තියක් බිඳුවක් වෙනවා. හරි. ඒතර ආයේ පිස්ටන් එක යන්නේ ඉහළට. TDC දක්වා. එතකොට ඊට අවශ්‍ය කරන චාලක ශක්තිය නැවත මේ පද්ධතිය වගේ පිස්ටන් එකට ලබා දිය යුතුයි. ඒ ලබා දීලා එයා TDC වලට යනවා. ගිහිල්ලා ආයෙ මොකෝ කරන්නේ? මේ TDC සීමාවේ ආයෙ පාරක් නතර වෙනවා. මේ TDC සීමාවේදී පිස්ටන් එකේ පිස්ටන් එකේ වේගය ආයෙ වතාවක් මොකක් වෙනවද? බිඳුවක් බවට පත් වෙනවා. ආයෙ පිස්ටන් එක TDC වලට ගියාන් පස්සේ ආයෙ එයාගේ වේගය සමාන වෙනවා බිඳුවට. ඔයාලට තේරෙනවද මේ වෙන වැඩේ? එතකොට පිස්ටන් එක නිරන්තරවම මේ TDC සීමාවෙදී BDC සීමාවෙදී මොකක් කරගන්නවද? එයාගේ වේගය බිඳුවක් බවට පත් කරගන්නවා. ආවිදියෙන් කියනවා නම් එයාගේ චාලක ශක්තිය ශුන්‍ය නැත්නම් බිඳුව මට්ටමට ගේනවා. TDC සහ BDC වල. කියන්නේ අපි යාට යම් චාලක ශක්තියක් ලබා දෙනවද? එයා ඒ චාලක ශක්තිය සම්පූර්ණයෙන්ම නැති කරගන්නවා එක්ක TDC වලදී එක්ක BDC වලදී. හරි. කියන්නේ මේකේ වැඩිපුර චාලක ශක්තිය පිස්ටනය තුල ගබඩා කරන්න මේ පිස්ටනේ යම්මෝ නිරන්තරව මේක භ්‍රමණය කියන්නේ එක වටයක් භ්‍රමණය වෙන අවස්ථාවක් සැලකුවොත් අවස්ථා දෙකකදී චාලක ශක්තිය බිඳුව කරගෙන තියෙනවා. හරි. එතකොට මේ නිරන්තරවම මේ TDC වලදී BDC වලදී එයාගේ චාලක ශක්තිය බිඳුවක් වීම කියන කාරණේ සැලකුවාන් පස්සේ ඔයගලන්ට තේරෙනවා ඇති මේ පිස්ටනයේ වැඩියෙන් චාලක ශක්තිය ගබඩා වෙන්න මොකක් වෙනවද? මේකේ චාලක ශක්ති හානියක් නැත්නම් ශක්ති හානියක් ඊට සාපේක්ෂව වැඩි වෙනවා කියන කාරණය. ඒ කියන්නේ ඔයගලන් සරලව වෙන්නවනේ මම කියනවා නම් දැන් මම කන්දක ඉඳන් කරලා ලොකු යකඩ බෝලයක් රෝල් කරනවා. හරි. ඒක පහළ ඉන්න කෙනෙක් ඒක අල්ල ගන්න උත්සාහ කරනවා. එතකොට ඒක තුල කවඩා වෙලා තියෙන යකඩ රෝදේ ටික පොඩි ගන්නම්. ඒ කියන්නේ මම කන්ද පහළ අපි හිතමු ගෙවන්නේ මොනවාද ලෙදර් බෝලයක් කියලා කරලා ක්‍රිකට් සෙල්ලම් කරනවා. එතකොට ලෙදර් බෝලයක් වගේ ගන්නම් මම රෝල් කරලා එවන්නේ පහළ ඉන්න කෙනෙකුට මේක අල්ල ගන්න පුළුවන්. එයාගේ ලොකු චාලක ශක්තියක්
ගබඩා වෙලා නැහැ. හැබැයි මම දැන් පහළට තල්ලු කරන්නේ ඔයගොල්ලෝ අර විසි කරන මොනවාද යගුලිය වගේ යකඩ ගුලියක් නම් පහළ කන්ද පහළ වෙන්නේ කෙනෙකුට මේක අල්ලගන්න එක එච්චර ලේසි වෙන්නේ නැහැ. මොකද හේතුව ඒකේ වැඩි චාලක ශක්තියක් ගබඩා වෙලා තියෙනවා. හරි. මොකද ඒ ස්කන්ධේ වැඩි. භාගයේ මේ වර්ගයකින් සමීකරණය ගත්තත් අපිට පේන දෙයක් තමයි ස්කන්ධේ වැඩි වුණොත් එහෙම ඒකේ චාලක ශක්තියක් වැඩි වෙනවා. හරි. ඒ නිසා මේ පිස්ටන් එකේ තියෙන ස්කන්ධය සහ පිස්ටන් එක චලිත වෙන වේගය කියන කාරණාවලට මේ අනුලෝමව සමානුපාතික වෙනවා මේ පිස්ටන් එකේ තියෙන චාලක ශක්තිය කියන කාරණය. කියන්නේ ඔයගොල්ලන් තව විදිහකින් මම කිව්වොත් නියම පිස්ටන් එකේ තියෙන බර වැඩි නම් පිස්ටන් එකේ චලිත වෙන වේගය වැඩි නම් ඒ පිස්ටන් එකේ ගබඩා වෙලා තියෙන චාලක ශක්තිය වැඩි. ඒ වගේම තමයි මේ පිස්ටන් එකේ ස්කන්ධය අඩුයි නම් ඒකේ ගබඩ මොනවාද චලිත වෙන සිලින්ඩරය තුල චලිත වෙන වේගය අඩුයි නම් සාපේක්ෂව මොකක්ද ඒකේ චාලක ශක්තිය අඩුයි. හරි. එතකොට මේ චාලක ශක්තිය අඩු වැඩි වීම කියන කාරණය කොහොමද බලපාන්නේ මේ රෙසිපොකෙටින් එන්ජින් එකකට මම අර කලින් කිව්වා වගේ මේ රෙසිපොකෙටින් වලදී එන්ජින් වල තියෙන මූලිකම ප්‍රශ්නයක් තමයි මොකක්ද මේ පිස්ටන් එක මේ TDC වලදී BDC වලදී එයාගේ චාලක ශක්තිය බිඳුවක් මට්ටමට චාලක ශක්තිය සම්පූර්ණයෙන්ම අහෝසි කර ගැනීම මේ රෙසිපොකෙටින් එන්ජින් වල තියෙන මූලිකම ශක්ති හානියක් විදිහට අපි සලකගන්නවා. හරි. ඒතර ඔයගොල්ලන්ට දැන් තේරෙන්නේ නැති මේ පිස්ටන් එකේ බර වැඩි වුණොත් අන්න මේ පිස්ටන් එකේ සිලින්ඩරය තුළ චලිත වෙන වේගය වැඩි වුණොත් ඊට සාපේක්ෂව මේ ශක්ති හානිය වැඩි වෙනවයි කියනවා. ඒතකොට පිස්ටන් එක සිලින්ඩරය තුළ චලිත වෙන වේගය වගේ දෙයක් පුතේ අපිට තාම වැදගත්. ඒ වේගය තාම වැදගත්. අපිට ඒක වෙනස් කරන්න බැහැ. හරි. වෙනස් කරන්න බැහැ. අපි උත්සාහ කරන නිරන්තරවම වැඩි වේගයක් ලබා ගන්න. ඒක තමයි එන්ජින් එකේ විශේෂයෙන්ම එන්ජින් නිෂ්පාදකයන්ගේ තියෙන අවශ්‍යතාවය. බොහෝ විට තියෙන මේ සිලින්ඩරය තුළ පිස්ටන් එකට වැඩි වේගයක් අත්පත් කර දීම සම්බන්ධ වෙච්ච ඒවා. හරි. එතකොට ඒක නිසා වෙන්නේ අපිට මේ පිස්ටන් එක සිලින්ඩරය තුළ ගමන් කරන වේගය වෙනස් කරන්න බෑ. අපිට මේ චාලක ශක්ති හානිය යම් ප්‍රමාණයකට හරි අවම කරගන්න භාවිතා කරන්න පුළුවන් එකම කාරණේ තමයි මොකද්ද? මේ පිස්ටන් එකේ ස්කන්ධය පුළුවන් තරම් අඩු කරන එක. හරි. ඒ නිසා මේ එන්ජින් නිෂ්පාදකයන් අනුගමනය කරලා තියෙන මේ ඒසනක අනුගමනය කරලා තියෙන දේවල් ගානක් කියන එකක් තමයි ඒගොල්ලෝ මේකට උත්සාහ කරනවා ටිකක් බර අඩු ටිකක් බරින් අඩු ලෝහයකින් මේ පිස්ටන් නිර්මාණය කරන්න. හරි. ඒක කාරණයක් ඒක. ඊළඟට ඒගොල්ලෝ බලනවා මේ බරින් අඩු ලෝහකින් මේක නිෂ්පාදනය කරනවා වගේම ඒක පුළුවන් තරම් මොනවාද මේ ස්කන්ධය තවදුරටත් අඩු කරන්න හිස් අවකාශයන් වැඩි කරලා මේ පදාර්ථමය කොටස් අඩුවෙන් පාවිච්චි කරලා මේ පිස්ටන් එක නිර්මාණය කරා. ඒක නිසා තමයි මම ඔයගලන්ට මේ කලින් පෙන්නපු පිස්ටන් එකේ අර අභ්‍යන්තරයේ ඇතුළත පැත්තේ උහරයක් වගේ තියෙන්නේ. මොකද හේතුව ඒක අපි පුළුවන් තරම් මේකේ අර පදාර්ථමය කොටස් ඉවත් කරලා තියෙන්නේ. මොකක් නිසාද? මේ පිස්ටන් එකේ බර අඩු කර ගැනීම සඳහා. ඇයි අපි පිස්ටන් එකේ බර අඩු කරගන්නේ? මොකද හේතුව මේ චාලක ශක්ති හානිය මේ රෙසිපොකෙටින් එන්ජින් එකක සිදුවන මේ චාලක ශක්තිය හානිය උවාන්තර පාලනය කර ගැනීමට තමයි අපි මේ පිස්ටන් එකේ බර අඩු කරගන්න උත්සාහ කරන්නේ. මම ඔයගොල්ලන්ට ඒක තාම පැහැදිලි වෙලා නැති. හරි. ඒක කාරණයක්. ඒ නිසා තමයි අපි මේ පිස්ටන් එකේ අභ්‍යන්තරයේ කුහරයක් වශයෙන් නිර්මාණය කරලා ඇලොයි වගේ සහැල්ලු ලෝහයකින් මේක හදලා තියෙන්නේ. පුළුවන් තරම් මේකේ බර අඩු කරන්න ඕන නිසා. හරි. කාරණයක් ඒක. ඊළඟට ඇයි මේ පිස්ටන් එකට මේවා පිස්ටන් රිම්ස් දාලා තියන්නේ ඇයි? ඒක නම් මට හිතන්නේ ඔයගලන්ට මම හිතන්නේ සරලව වැටහෙන්න ඇති කියලා මම හිතනවා. ඒ වුණාට මම පොඩක් පැහැදිලි කරන්නම් මේක. දැන් අපි දහන්නේ මෙතන දහන ක්‍රියාවලකින් පසුව ඇති කරන මේ කරපුම මගින් මේ පිස්ටන් එක පහළ තල්ලු කරන්නේ. එතකොට මේ පිස්ටනේ මේ සිලින්ඩරයේ සහ පිස්ටනේ අතර මේ හිඩසක් නැත්නම් මේ සහනවාසියක් එහෙම එකක් අපිට තියන්න විදියක් නැහැ.
එහෙම තිබ්බොත් ඔයගලන්ට තේරෙන්නේ නැති මේ පීඩනය මොකක් වෙනවද මේ අතරින් පහළට කාන්දු වෙලා එනවා. පිස්ටනේ සහ සිලින්ඩරය අතරින් පහළට එන්නේ මේ මොකද වායු ප්‍රසාරණයෙන් අපි මේ පිස්ටනේ මත මේ අධික පීඩනය ගොඩනගන්නේ. ඒ නිසා සරල වශයෙන්ම මේ වාතය පහළ චේම්බරේට ක්‍රෑම් ෂාෆ්ට් මේ දඟර කඳ කුටීරයට ගලාගෙන එනවා. එතකොට මේ දඟර කඳ කුටීරය මේ කැලම්බිලා ඒකත් යට කොටස සම්පීර්ණ වෙලා වෙන ප්‍රශ්නයක් කරනවා. අපි ඔයකට කියන්නේ අර අන්ඩර් කම්ප්‍රෙෂර් වෙනවා කියලා කරලා. යට කොටස කම්ප්‍රෙෂර් වෙනවා කියලා කරලා. විශේෂයෙන්ම එන්ජින් දියුණුවෙන් පස්සේ තත්ත්වයට නිර්මාණය වෙනවා. ඒක තමයි වෙන වැඩේ. ඒ නිසා නිෂ්පාදකයන්ට තම වැදගත් දෙයක් තමයි මොකද මේ පිස්ටනය සහ මේ සිලින්ඩරය අතරින් වායු කාන්දුවක්වත් නොවන විදිහට මේක නිර්මාණය කරන්න කොහොමද කියන එක. ඔයාලට තේරෙන්නේ නැති දැන් ඒක නිර්මාණය කරන එක එච්චර ලේසි වෙන්නේ නැහැ. මොකද මේ එන්ජින් බ්ලොක් තරුව නිර්මාණය කරලා තියෙන්නේ විශේෂයෙන්ම මේ ඇලොයි වගේ ලෝහයක් නෙමෙයි. හරි චීන චට්ටි වගේ ඒ වගේම තමයි බොහෝ විට මේ එන්ජින් බ්ලොක් එකක් නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට ඒ චීන චට්ටි වගේ එකක් බාර ටිකක් වැඩි. ඒ නිසා අපිට පිස්ටන් එකක් ඒවැය නිර්මාණය කරන්න බෑ මේ චාලක ශක්ති හානිය ඇතිවීම නිසා. එතකොට පිස්ටන් නිර්මාණය කරලා තියෙන අපි ඇලුමිනියම් මිශ්‍ර ලෝහ වලින්. එතකොට ඇලුමිනියම් මිශ්‍ර ලෝහ වලින් පිස්ටන් නිර්මාණය කරලා චීන චට්ටි වලින් එන්ජින් බ්ලොක් එක හැදුවාන් පස්සේ උකන් තේරෙන්නේ නැති මේක එකිනෙකට වෙනස් මැටීරියල්ස් දෙකක් නිසා මොකද වෙන්නේ මේ ප්‍රසාරණතාවයන් වෙනස්. ඉතින් මේ පිස්ටන් එක පුතේ මතක තියාගන්න මේවා තල වශයෙන් සෙල්සියස් අංශක 300ක් සෙල්සියස් අංශක 300ක වගේ උෂ්ණත්වයකට මේ පිස්ටන් එකක් පත් වෙනවා. කම්බෂන් චේම්බරේ තුල උෂ්ණත්වය ගත්තොත් ඊට වඩා ගොඩක් වැඩි. හරි 1500 2000 වගේ ප්‍රමාණයක උෂ්ණත්වයක් තියෙනවා කම්බෂන් චේම්බරේ. නමුත් ඒක පිස්ටනය සම්ප්‍රේෂණය වීමේදී එහෙම සිදු වෙන්නේ නැහැ නේද? පිස්ටනය තුල සාමාන්‍යයෙන් අපි සලකනවා සෙල්සියස් අංශක 300ක වගේ උෂ්ණත්වයක් තියෙනවායි කියලා. එතකොට මේක පැහැදිලිවම ලොකු ප්‍රසාරණතාවයකට මේ පිස්ටනේ ලක් වෙනවා. කොතනද මේ ක්‍රියාකාරී උෂ්ණත්වයේ එන්ජින් එකේ. හරි. එතකොට මේ එන්ජින් බ්ලොක් එක දෙපැත්ත තමයි මේ සිස්නර පද්ධතියට අන්තර්ගත කරලා තියෙන මේ ජල කුහර ස්ථාපනය කරලා තියෙන්නේ. එතකොට එන්ජින් බ්ලොක් එක ඒ විදිහට මේ ප්‍රසාරණය වෙන උත්සාහ කරන්නේ නැහැ. හරි. එතකොට මේ ප්‍රසාරණතාවයේ මේ අසමාන ප්‍රසාරණය නිසා විශේෂයෙන්ම එන්ජින් එක බාර්කින් ටෙම්පරේචර් එකකටපත් වෙද්දී අපි මේ පිස්ටන් එක මේ සිලින්ඩරයේ විස්කම්භයයි පිස්ටනයේ විස්කම්භයයි සමානව හදලා තිබුණා තියෙනවා. සිලින්ඩරයේ ඩයමීටර් එකයි පිස්ටන් එකේ ඩයමීටර් එකයි බොහෝ සෙයින් සමානව හදලා තිබුණොත් එහෙම අපිට මුහුණ දෙන්න වෙන සරලම තත්ත්වය තමයි එන්ජින් එක ක්‍රියාකාරී උෂ්ණත්වයටපත් වෙද්දී මොකක් වෙනවද මේ සිලින්ඩරයේ ඇතුලේ පිස්ටන් එක හිර වෙන්න පුළුවන්. එයා හිර වෙනවා කියලා ඉවරට. මේ ප්‍රසාරණතාවයේ වෙනස් නිසා. ඒකින්ද පිස්ටන් එකට සිලින්ඩරය ඇතුලේ ක්‍රියාකාරී උෂ්ණත්වයේදී නිදහසේ චලිත වෙන්න අවශ්‍යයි. වපසරිය ලබා දෙන්න ඕන නිසා අපි සාමාන්‍යයෙන් දරුවෝ නිෂ්පාදනය කරද්දී මොකද කරන්නේ මේ කියන මේ පිස්ටන් එක මේ සිලින්ඩරයේ ඩයමීටරයට සමානවම හදන්නේ නැහැ. හරි මේ පිස්ටන් එකේ ඊට වඩා ටිකක් පොඩියට හදනවා පිස්ටන් එකේ විස්කම්භය. මොකද මේක අර කියන ක්‍රියාකාරී උෂ්ණත්වයටපත් වෙද්දී රත් වෙද්දී ප්‍රසාරණය වෙන නිසා පිස්ටන් එක ගොඩක් හරි. ඒ නිසා වෙන්නේ ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් මේ විදිහට පිස්ටන් එක සහ සිලින්ඩරය අතර මෙහෙම යම් සමහාශයක් පැවතුනොත් එම මේ දහන කුටීරය තුළ කම්බෂන් චේම්බරය තුළ ඇතිවෙන මේ වාත පීඩනය මේ පහළට කාන්දු වෙනවා මිසක් පිස්ටනේ මත අධික තරකුම් බලයක් ගොඩනගන්නේ නැහැ. ඒක ප්‍රශ්නයක් තියෙනවා. ඒ හින්දා මේකෙන් තමයි මේ එන්ජින් නිෂ්පාදකයන් මොකක් කරලා තියෙන්නද මේවට එකතු කරලා තියෙන්නේ මේ කියන පිස්ටන් රිම්ස්. හරි පිස්ටන් වලලු. එතකොට මේ පිස්ටන් වලලු ඔයගලට මම අයිපාරක් එන්නෝතින් එහෙම දැන් මේ තියෙන මේ පිස්ටන් වලලු අපිට මේක ගලවලා බලන්නත් පුළුවන්. හරි මේ පිස්ටන්
වලලු ගලවන වෙනම උපකරණ තියෙනවා. දැන් මම මේ ඉංග්‍රීසියට මම මේ ඔයගලන්ට මේක අතින් ගලවලා වෙන උත්සාහ කරනවා මෙතනදී. හරි. මේ නමුත් අපි ප්‍රැක්ටිකල් කරනකොට මේ විදිහට ගලවන්න උත්සාහ කරන්නේ නැහැ. නිශ්චිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් අපි මේවා ගලව ගන්න පුළුවන්. හරි. දැන් මේ තියෙන්නේ මේ තියෙන වලල්ලක් මම මේ ගැලුවේ සම්පීඩන වලල්ලක්. හරි. කම්පෝෂන් රින් එක. දැන් අතන මේවා හදලා තියන්නේ ඔය මේ චීන චට්ටි වගේ ලෝහ වලින් තමයි. නමුත් මේක අර විශේෂයෙන්ම මේ තද ලෝහයක් මේකේ ආලේප කරලා තියෙනවා. මේ ගෙවි යාම් ටිකක් අවම කිරීම සඳහා වෙන. හරි. එහෙම එකක් තියෙනවා මේකේ. ඔයගොල්ලන්ට තේරෙන්නේ දැන් මේ වලල්ල තියෙනවා. දැන් මේ වලල්ල දාන්න මේ පිස්ටන් එකේ මේම කාණුවක් කපලා තියෙනවා. එලියක් හදලා තියෙනවා මේ. ඔයගොල්ලන්ට පේන අති සමීප ඡායාරූපයක් පෙන්වන්න පස්සේ දැන් මේ තියෙන වලල්ල. හරි. ඒ වගේ වලල්ල ටිකක් ලොකුවට හදලා තියෙනවා. අර සිලින්ඩරයට කියන්නේ සිලින්ඩරේ ඩයමීටරයට වඩා දැන් මේ අපි අර මේ දාන මේ සිලින්ඩරේ දිනවනේ. මේ සිලින්ඩරේ ඩයමීටරයට වඩා මේ නිදහස්ව තියෙන මේ පිස්ටන් රින් එකක ඩයමීටරේ වැඩි, විස්කම්භය වැඩි. විශාලයි. ඇයි එහෙම කරලා තියෙන්නේ? එහෙම කරලා තියෙන්නේ දැන් අපි මේ අපිට මේක සිලින්ඩර් එකට දාගන්න වෙන්නේ මේක නෙම ටෙන්ෂන් කරලා ඔබලා. හරි තද කරලා. තමයි දාගන්න වෙන්නේ. ඒතර ඔයගලන්ට ඒකේ ප්‍රතිඵලයක් විදියට නිරන්තරවම මේ පිස්ටන් රින් එක උත්සාහ කරනවා අර මේ සිලින්ඩරේ බිත්ති මත ගැටෙමින් පවතින. කියන්නේ සිලින්ඩරේ බිත්ති සහ මේ රින් එක අතර හිස් අවකාශයක් කිසි විදිහකට නිර්මාණය වෙන්නේ නැහැ. හරි. කිසි විදිහකට කියන්නේ නිර්මාණය වෙන්න පුළුවන් අවකාශයන් තියෙනවා. නමුත් මම කියන්නේ මේ අතරින් කියන්නේ සිලින්ඩර් බිත්තිය සහ මේ රින් එකේ මේ බිත්තිය අතර එකක් නිර්මාණය වෙන්නේ නැහැ. හරි. නමුත් මේකේ ඔයගොල්ලන්ට තේරෙනවද මේ රින් එකේ තියෙනවා මේකට අපි ગેප් එකක් තියලා තියෙනවා. දැන් මේක අපි සිලින්ඩර් එකක් ඇතුළට දැම්මයන් පස්සේ මේක බොහොම මේ විදිහට මේ ગેප් එක ගොඩාක් අඩු වෙනවා. හැබැයි මේ තාම සුළු වගේ සුළු මට්ටමක මේ රින් ગેප් එකක් මෙතන ඉන්නවා. ඒකට හේතුව මොකක්ද කියනවා නම් අර කලින් තත්ත්වෙම තමයි. මොකද මේවා රත් වෙනවා. රත් වෙද්දී මේ රින් එකක් ප්‍රසාරණය වෙනවා. එතකොට ඒ ප්‍රසාරණයට අවශ්‍ය කරන ඉඩකඩ ලබා දෙන්න වෙනවා. එහෙම නැත්නම් මේක ඉර වෙනවා මේක තුළ. ඒකම තමයි වෙන්නේ. හරි. එතකොට දැන් මේ පිස්ටන් රින්ස් මේකේ පිස්ටන් රින්ස් තුනක් තියෙනවා. මූලික වශයෙන් සම්පීඩන වල දෙකක් තියෙනවා. එකට ඔයිල් රින් එකක් තියෙනවා. එතකොට මේ විශේෂයෙන්ම මේ පිස්ටන් එකක මේ රින්ස් යොදද්දිත් මේවා අපි මේ රින් ගැප් එක එකම පැත්තට තියන්නේ නැහැ. මේවා අපි රින්ස් තුනක් තියෙනවා නම් මේක පැති තුනකට තමයි ආරවලා තියෙන්නේ. මොකද මේ ගැප් එක අතරින් යම් කිසි විදිහකට පුංචි පාත කාන්දුවක් පහළට යන්න පුළුවන්. මම මේ ඔයගලන්ට කියන්නේ මේ සිලින්ඩරයෙන් මෙතන කම්බෂන් චේම්බරේ දහන ක්‍රියාවලිය සිදු වෙනකොට මේ පහළට සිදුවන වාත කාන්දුව මුළුමනින්ම නවත්තන්න අමාරුයි. මුළුමනින්ම නවත්තන්න බෑ. අපි නමුත් සැලකිය යුතු ප්‍රමාණයකට නවත්තගෙන තියන් ඉන්නවා. විශේෂයෙන්ම මේ පිස්ටන් රින්ස් භාවිත කරලා. හරි. එතකොට ඒ තමයි පිස්ටන් රින්ස් සම්බන්ධ කාරණේ. ඒකට මම ඔයිල් රින් ගැන පොඩි දෙයක් කියන්නම්. විශේෂයෙන්ම මේ දැන් අර කලින් ගුණ ඔයගලන්ට දැන් මේ කනක්ටින් රෝඩ් එකේ මේ රෝඩ් එකේ මෙන්න මෙතන තියෙනවා කියලා මේ සිදුරක් මේ සිදුරෙන් මේ ක්‍රෑන්ක් බෙයාරින් වලට එන මේ පීඩිත තෙල් ධාරාවන්. හරි. කෘත පෝෂණ පද්ධතිය කරහා ලබා දෙන ස්නේහක ධාරාවන් මේ ඉහළට විසිනවා. හරි. මෙන්න මේව. දැන් මෙන්න මෙතන දැන් ඔය සිදුර තියෙන්නේ. මම ඔය පෙන්නපු සිදුර තියෙන්නේ මෙන්න මෙතන. හරි. දැන් මෙතනින් තෙල් විදිනවා. ඔන්නෝම තෙල් විදිනවා. කොහාටද මේ තෙල් විදින්නේ? තෙල් විදින්නේ මේ සිලින්ඩර් බිත්තියට. එතකොට මේ විදින තෙල් දෙක මේ සිලින්ඩර් බිත්තිය වටා කැපරෙනවා. හරි. සමහර විට දැන් මේක මෙහෙම ගන්න නොතිබ මේකට සම්බන්ධ මේ බෙයාරින් ට්‍රැක්ටර් එකට සම්බන්ධ කරපුව හැන්දක් වගේ කොටසක් තියෙන පුළුවන්. අර සිංචන පෙනේර වගේ තෙල් ඉහින්න. එහෙම තියෙනත් පුළුවන්. හරි. කොහොමද මේ අපි උත්සාහ කරනවා මේ පිස්ටන් සහ පිස්ටන් රින් සහ මේ සිලින්ඩර් බිත්තිය අතර යම් ස්නේහකාරයක්. යම් ස්නේහනයක් කර ගැනීම සඳහා මේ සිලින්ඩර් බිත්තියට මේ ස්නේහක තෙල් ඉසින්න. එතකොට මේ ඉසින ස්නේහක තෙල් ටික පහළට මේ බේරලා හරින්න නම් මේ අවශ්‍ය මට්ටම පමණක් තබාගෙන
මේ ඉතිරි තෙල් ටික පහළට මේ ගෙරෙන්නේ විශේෂයෙන්ම මේ තියෙන මේ තෙල් වලල්ලේ. හරි. හරි මේ තෙල් වලල්ලේ මොකද මේ තෙල් වලල්ලේ මේක මේ පිස්ටන් එක ඇතුළට කාම් වෙන්නත් පුළුවන් තෙල් යන්නත් පුළුවන්. එතකොට මේ ඇතුළේ තියෙන ගජන් පින්න ආශ්‍රිත කොටස් වලට සමහර අවස්ථාවන් වලදී වගේ ඉස්නගෙන කාරණයක් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒක විවිධ අවස්ථාවන් වල විවිධ ස්වරූප වලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. සමහර විට මේ කනෙක්ටින් රොඩ් එක අභ්‍යන්තරයෙන් සිදුරක් සාකච්ඡා ඉවර වෙලා ගජන් පින් එක සහ මේ රොඩ් එකේ තියෙන කුඩා කොන ස්නේහණය කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ පිස්ටන් වලලු අතරින් කාන්දු වෙන තෙල් වලිනුත් පුළුවන් අපිට මේ ස්නේහන කාරණේ කරගන්න. හරි. එතකොට ඔය නිසා තමයි පිස්ටන් රිම්ස් මේවට ස්ථාපනය කරලා දෙන්නේ. ඕගොල්ලෝ මේක දන්න කාරණා කීපයක් දින එකක්. ඇයි මේ විදිහට මේක මේ අභ්‍යන්තරයේ ලොකු කුහරයක් විදිහට නිර්මාණය කරේ. මේක ස්කන්ධය මෙච්චර අඩු කරේ ඇයි? ඇයි මේ ඇලෝයි වගේ සැහැල්ලු ලෝහයකින් මේක නිර්මාණය කරේ? හරි. ඒ විතරක් නෙමෙයි පිස්ටන් රිම්ස් පාවිච්චි කරන්නේ ඇයි? හරි මේ වගේ කාරණා දැන් ඕගොල්ලෝ කීපයක්ම මේ සම්බන්ධයෙන් ඕගොල්ලෝ දැන් දන්නවා. ඊට අමතරව මේ පිස්ටන් එකේ තවත් තියෙන තාක්ෂණික කාරණා කිහිපයක් තියෙනවා. මම පොඩ්ඩක් ඒක විස්තර කරන්න ඕගොල්ලන්ට. ඒක ඕගොල්ලෝ දැනගන්න අවශ්‍ය වැදගත්. හරි. දැන් මම දැන් මේ මෙතනදී මේ කරන උත්සාහ කරන ඕගොල්ලන්ට මේ අඩු කාලයක් ඇතුළත මේ දැනුම සම්පූර්ණයෙන් ඕගොල්ලන්ට දෙන්න ටිකක් ඉක්මනට මේ කාරණා ටික කරන්න. එතනදී ඕගොල්ලන්ට මම මේ කියන කාරණා ටිකක් වේගවත් වැඩි වගේ නම් මට කියන්න තියෙන ලේසිම වැඩේ තමයි ආයෙත් රිපීට් කරලා බලන්න කියන එක. ඒක මුළු ඔයාලට YouTube අවකාශයේ ලේසියෙන් මේ දේවල් කරගන්න පුළුවන්. මේ දැන් ඊට පස්සේ දැන් මම ඊළඟ කාරණය අපිට බැලුවම පේනවා රූමේ පිස්ටන් එකක් පිස්ටන් එකේ මේ ඔලුව කොටස හිස කොටස වෘත්තාකාරයි කියලා. ඒ කියන්නේ දැන් මම මේකේ මේ මට යන්නේ ලොකු එකකින් එහෙම මේක බැලුවම පේනවා මේක වෘත්තාකාරයි කියලා. ඒ කියන්නේ දැන් මම මේ පැත්ත අරගත්තොත් එහෙම x කියලා හරි x කියලා අරගත්තොත් එහෙම මේ පැත්ත මම අරගත්තොත් එහෙම මේකේ විස්කම්භය y කියලා මට බැලුවම පේනවා මේ x සමානයි y කියලා. ඔන්න බැලුවම පේන තරකයක් තමයි ඒක මේ පැත්ත බැලුවොත් එහෙම මේක වෘත්තයක් විදිහට තමයි පේන්නේ. හැබැයි අපි මේක මැනලා බැලුවොත් එහෙම මේක මෙහෙම නෙමෙයි. හරි. මේක එක පැත්තක් වඩා දිගයි එක පැත්තක් ටිකක් කොටයි. හරි. ඒක කොහොමද වෙන්නේ? දැන් මම ඒක හඳුනගන්න මූලිකම තැන ඔයගලන්ට මම පෙන්නන්නම්. එතකොට ඔයගලන්ට මේ වඩා හොඳින් වැටහෙයි මේ කියන කාරණය. ඔයගලන්ට පේනවාද මේ තියෙන ග්‍රෙජන් පින් එක මේකට හොඳට සම්බන්ධ වෙන්න ඕන නිසා සහ එතනට යම්කිසි පීඩනයක් බරක් ලෝඩ් එකක් එකතු වෙන නිසා ඒ තැන් ටිකක් ශක්තිමත්ව නිර්මාණය කරලා තියෙනවා වැඩිපුර මෙටීරියල් යොදලා. මේ ඔයගලන්ට පේනවාද මේ මම ඒක නේද ඇන්තෝතින් එහෙම මම මේක එක්ස්පැක්ටර් මම ගෙනාවුත් එහෙම ඒක මෙන්න මෙහෙමද දරුවෝ තියෙන්නේ. ඒක මෙන්න මේ වගේ වැඩිපුර මෙටීරියල්ස් දැන් මේගොල්ලෝ ගෙනල්ලා තියෙනවා මේ එක්ස්පැක්ටර් මොකද මේ ගඩියන් පින් එක සම්බන්ධ කරවීම සඳහා. දැන් මෙතන තමයි ගඩියන් පින් එක සම්බන්ධ කරන්නේ. මේවා අපි මේ රෝ කොටස් මෙටීරියල්ස් ගෙනල්ලා දෙනවා. දැන් අනිත් පැත්තේ ඉතර නෑ. මේ පැත්ත තමයි x කියලා ගත්තේ. ඔය ඇත්තටම මේක නිර්මාණය මේ හදලා තියෙන්නේ අපි දැන් බලමට බැලුවොත් මේක වෘත්තයක් විදියට නෑ. වෘත්තයක් තමයි ඒගොල්ලන්ට අවශ්‍යතාවය තියෙන්නේ. ඒ වෘත්තය අවශ්‍ය වෙන්නේ කොතනදීද? එන්ජින් එකේ වර්කින් ටෙම්පරේචර් එකේදී. ක්‍රියාකාරී උෂ්ණත්වය. දැන් මේ තියෙන සිසිල් අවස්ථාව. ඒකට සිසිල් අවස්ථාවේ මේක කිසිම නෙමෙයි වෘත්තයක් විදියට නෙමෙයි මේක තියෙන පොඩි ඕවල් හැඩයක්. හරි. ඒ කියන්නේ අතර ගත්තයන් පස්සේ මේක මේ x පැත්තට වඩා මේ x පැත්තට වඩා මේ මොකද විශාලව තමයි හදලා තියෙන්නේ y පැත්ත. හරි x වලට වඩා මෙතන විශාලයි y. يعني මේ පැත්ත වැඩි මේක නිකන් ඔයගොල්ලන්ට මම මේක තේරෙන විදිහට අංගොත් එහෙම මේක මෙන්න මේ වගේ. මේක බලමට තියෙන්නේ මෙන්න මේ විදිහට. ඔය වගේ තමයි තියෙන්නේ. මම නිකන් අතිශෝක්තියෙන් අසෝදි කියම හරි. ඔයගොල්ලන්ට මේක වැටහීම සඳහා ගැනීම සඳහා හරියි. ඔහොම තමයි නිකන් තියෙන්නේ. ඕවර් හැඩයක් තමයි මේක තියෙන්නේ. මේ පැත්ත වඩා වැඩි විස්කම්භයක් තියෙනවා මීට වඩා. මොකද මේ වගේ මේ වැඩිපුර මෙටීරියල්ස් එකතු කරලා තියෙන නිසා මේ x පැත්ත ටිකක් වැඩියෙන් ප්‍රසාරණය වෙනවා. ඒ කියන්නේ මේ ක්‍රියාකාරී උෂ්ණත්වයටපත් වීමේදී වර්කින් ටෙම්පරේචර් එකටපත් වෙනකොට වර්කින් ටෙම්පරේචර් එකට එනකොට මොකක් වෙනවද?
හරිම වෘත්තයක් විදිහට ඒ කියන්නේ මේ පැත්ත x නම් මේ පැත්ත y නම් ඔන්න x සමානයි y කියන අවශ්‍යතාව නැත්නම් මේක තෘප්ත කරනවා වර්කින් ටෙම්පරේචර් එකේදී ක්‍රියාකාරී උෂ්ණත්වයේ. හරි. කොහොමද පැහැදිලි වෙන්නේ නැති නිසා මේ පිස්ටන් එක අපිට බැලුමට මේක හිස වෘත්තයක් විදිහට තිබුණාට මේක ඇත්තටම වෘත්තයක් විදිහට නෙවෙයි දින ඕවල් හැඩයක් තමයි මේකේ පිටලා තියෙන්නේ. ඇයි එහෙම තියෙන්න කියන එක දැන් ඕගොල්ලෝ දන්නවා. මොකද මේ පිස්ටන් එකේ සමාකාරව මේ පදාර්ථයේ කොටස් විසිරුවා හැරලා නැහැ. විෂමාකාරව හදලා තියෙන්නේ. යම් අවශ්‍යතාවයන් වලට ඊට ගැලපෙන විදිහට තමයි මේක පිස්ටන් එක නිර්මාණය කරලා තියෙන්නේ. ඒ මේක දින තව කාරණේ. ඒ කියන්නේ මම ඔයගොල්ලන්ට සරලව කියනවා නම් මෙන්න මේ පැත්තට වඩා මෙන්න මේ පැත්ත වඩා විස්කම්බේ වැඩි මෙතන විස්කම්බේට වඩා. හරි. හරි. ඒකම වෙලා තියෙන්නේ මේ තියෙන මේ පදාර්ථයේ කොටසන් වැඩිපුර මේ පැත්තේ මේ මේ කොටසේ ස්ථාපනය කරලා තියෙන නිසා නේ. හරි. එකත් හරි. ඊළඟට තව කාරණයක් තියෙනවා. මේ පිස්ටන් සම්බන්ධයෙන් ඔයගොල්ලෝ දැනගත යුතුම දෙයක්. හරි. ඊළඟට දරුවෝ මේ පිස්ටන් එක අපි මෙන්න මේ මම කියන්නේ මෙන්න මේ අතර පිළින් අතර බැලුවොත් එහෙම මේකේ යම් හේතුක හැඩයක් තියෙනවා. පිස්ටන් එකේ මෙන්න මෙහෙම පොඩි අපිට බලමට පේනවා මේක මේ සිලින්ඩරාකාර ස්වරූපයක්. සිලින්ඩරාකාර ස්වරූපයක් කියලා මේ තරම් පිස්ටන් එක මෙතන පින්නක දාලා තියලා තියෙනවා. මේ පිස්ටන් වලලු මේ ස්ථානවල ස්ථාපනය කරලා තියෙනවා. එතකොට ඔයගලන්ට පේනවා ඇති දැන් මෙන්න මෙතන තියෙන විස්කම්බය. මෙතන අපි විස්කම්බය ගත්තොත් ඉන්නේ x කියලා ඉවරලා අපිට බලමටම පේනවා මේ 15 විස්කම්බය ගත්තොත් y කියලා. මෙතන අපිට බලමට පේනවා මේ x සහ y සමානයි කියලා. x සහ y සමානයි කියලා බලමට පේනවා. හැබැයි ඇත්තට මේක එහෙම නෑ. ඇත්තට මේක එහෙම නෑ. මේ x වලට වඩා විශාලයි y. හරි. කියන්නේ මේක අපිට මම අන්තිමට එහෙම මේක ඔයගොල්ලන්ට දෘශ්‍ය වෙන පරාසයකින් මේක ඔන්න ඔය වගේ විදිහකට තමයි මේක ඇත්තටම තියෙන්නේ. හරි. නමුත් ඒක අපිට මෙච්චර ප්‍රමාණයක් නෑ. මම ඔයගොල්ලන්ට මේක සුට්ටක් තේරුම් ගන්න මේ අදින්නේ. ඒතකොට මේ පැත්තට වඩා මේ පැත්තේ විස්කම්බේ වැඩි. හරි. ඒක හේතුව ඔයගොල්ලන්ට මම පොඩ්ඩක් පැහැදිලි කරොත් එහෙම එකක් තමයි මේ පිස්ටන් එකේ මේ උඩම කොටසේ තියෙන මැටීරියල්ස් වැඩි. පදාර්ථයේ කොටස් වැඩි. ඒ නිසා එයා එතනදි ප්‍රසාරණය වෙන්නේ වැඩි ප්‍රමාණයකට. අනිත් එක තමයි අනිත් කාරණේ තමයි මෙතන තමයි උෂ්ණත්වය ගොඩක්ම වැඩි. මෙතන උෂ්ණත්වය ගොඩක් වැඩි. මෙතන උඩ 1800ක් වගේ ලොකු උෂ්ණත්වයක් තියෙනවා. සෙල්සියස් අංශයෙන්. ඒතකොට මෙයාට මේක සම්ප්‍රේෂණය වෙනවා කෙලින්ම 300 කට විතර උෂ්ණත්වයක් කෙලින්ම මෙයාට සම්ප්‍රේෂණය වෙනවා සෙල්සියස් අංශයෙන්. අපි මේක පහකට දෙද්දි මෙයාට දෙනකොට මේක 150ක් වෙන්න පුළුවන්. හරි. මෙයාට දෙද්දි 120ක් වෙන්න පුළුවන්. ඒතකොට මේ හරියට වගේ වෙනකොට මේක 100ක් වගේ වෙන්න පුළුවන්. ඒතකොට ඉතින් ක්‍රියාකාරී උෂ්ණත්වය විතර තමයි මේ මට්ටම තියෙන්නේ. පිස්ටන් එකේ. සෙල්සියස් අංශයෙන්. හරි. ඔයාලට තේරෙනවා මෙතන උෂ්ණත්වය වඩා මෙතන උෂ්ණත්වය ගොඩක් වැඩි. තේරෙන මෙයාගේ ප්‍රසාරණයත් සමාකාරී ඒක ක්‍රියාකාරී උෂ්ණත්වයේදී අපිට අවශ්‍යයි මේ x සහ y දෙන්න සමාන වෙලා තියෙන්නේ. ඔය අවස්ථාවේදී ක්‍රියාකාරී අවස්ථාව. ක්‍රියාකාරී උෂ්ණත්වය වර්කින් ටෙම්පරේචර් එකේ. ඒකින්ද අපි සිසිල් අවස්ථාවේදී හදනවා පිස්ටන් එක මේ විදිහට හේතු වැඩයකට මේක ඉහළ කොටසේ විස්කම්බේට අඩුයි පහළ කොටසේ විස්කම්බේට සාපේක්ෂව. හරි. දැන් ඔබට තේරෙනවා දිගනම් මේ පිස්ටන් එක සම්බන්ධව අපි හිතනවට වඩා ගොඩක් තාක්ෂණික කාරණා මේකේ අභ්‍යන්තරයේ අන්තර්ගත වෙලා තියෙනවා කියලා. හරි. එතකොට මේවා තමයි මේ තියෙන මූලිකම කාරණා. තව මේක කතා කරන්න අපිට දේවල් ගොඩක් තියෙනවා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. එතකොට මම අද මූලික වශයෙන් කාරණා කීපයක් ඔයගලන්ට මතු කරා පිස්ටන් සම්බන්ධයෙන් මම මතක් කරොත් එකක් තමයි මේ පිස්ටන් එක මේගොල්ලෝ උත්සාහ කරනවා ටිකක් බරෙන් අඩුව නිර්මාණය කරන්න. ඇයි එහෙම කරන්න හේතුව මේ රෙසිප්‍රොකේටිං එන්ජින් වල තියෙන චාලක ශක්ති හානිය අඩු කර ගැනීම තමයි ඒකේ හේතුව. ඊළඟ කාරණේ තමයි මේ පිස්ටන් එක මේ නිර්මාණය කිරීමේදී මේක මේ ඕවල් හැඩයක් තමයි තියෙන්නේ මේකේ. මේ පැත්තට ගත්තොත් ඉන්නේ ඕවල් හැඩයක් තියෙන. ඒකට හේතුව තමයි මේ පදාර්ථයේ කොටස් සමාකාරව පිස්ටනේ පුරා සමාකාරව විසිරිනවා යන්නේ. එතකොට මේකේ ප්‍රසාරණතාවයේ විෂමයි. වර්කින් ටෙම්පරේචර් එකේදී මේක හරි වෘත්තයක් විදිහට නිර්මාණය මේක තිබෙන්න ඕන නිසා අපි සිසිල් අවස්ථාවේදී මේක යම් ඕවල් හැඩයකට හදනවා. පදාර්ථයේ කොටස් වැඩියෙන් තියෙන ප්‍රදේශ වල විස්කම්බේ ටිකක් අඩු වෙන විදිහට. හරි. ඊළඟට මම දැන් කිව්වේ මේ කියන හේතුක හැඩය සම්බන්ධ කාරණා. මේ අතර ගත්තොත් එහෙම මෙන්න මේ ඉහළ තියෙන විස්කම්බේට වඩා
පහළ තියෙන විස්කම්බේ වැඩි හේතුව මෙතන තමයි වැඩිපුරම උෂ්ණත්වය වැඩියෙන් මෙතන ලැබෙන්නේ උෂ්ණත්වය වැඩි මේ ඉහළ කොටසේ පහළ කොටසේ උෂ්ණත්වය අඩුයි කාරණයක් ඒක ඊළඟට මේ ඉහළ කොටසේ වැඩිපුර පදාර්ථමය කොටස් එකතු කරලා තියෙන නිසා වෙන මෙතන ලැබෙන ප්‍රසාරණතාවය වැඩි හරි පහළට සාපේක්ෂව ඒ නිසා මේ පිස්ටන් එක නිර්මාණය කිරීමේදී සලකන්න ඕන කාරණා කිහිපයක්ම තියෙනවා තාක්ෂණික වශයෙන් ඊළඟට මේගොල්ලන්ට තියෙන තව කාරණයක් මේ කම්බසන් චේම්බර් එක උත්සාහ කළා දෙනවා මේ පිස්ටනේ මතට ගේන්න අපි ඊහ ගැන මුදේ ටිකක් ඉස්සරහට සාකච්ඡා කරමු අපි මේක තව ගොඩක් සාකච්ඡා කරන්න මේක කාරණා තියෙනවා හරි මේ සම්බන්ධයෙන් මේ මම අද උගලන්ට කියලා දුන්නේ ඉතාලම සරල කාරණා කිහිපයක් ඊට පස්සේ මම පිස්ටන් රිම්ස් ගැන කතා කරා උගලන්ට පිස්ටන් රිම්ස් හදලා තියෙන මොනවාද මම කිව්වා මේ චීන චට් වලින් හදලා තියෙනවා කියලා ඊළඟට ඒ ආලේප කරලා දෙනවා ටිකක් තද ලෝහයක් මොකද ගෙවීම ටිකක් අවම කරගන්න ඕන නිසා හරි ඒ රිම්ස් දාලා තියෙන්නේ මේ තියෙන සිලින්ඩරේ සහ පිස්ටන් හදරින් වාත කාන්දු ඇකිදා අවම කරගන්න කියලා කරලා මම රින් එකක් ගලවලා පෙන්නුවා හරි ඊට පස්සේ අපිට මේ රින් ගැප් එක බලන්න පුළුවන් ක්‍රම තියෙනවා අපිට මේක ෆීලර් ගේජ් එකක් ආධාරයෙන් මේක අපි සිලින්ඩරයක් ඇතුළට දාලා මේක අපි බලනවා මේ ගැප් එක හරියගේ තියෙනවද කියලා ඒවා අපි පොඩ්ඩක් ඉස්සරහ දවසකදී සාකච්ඡාවකට ලක් කරගන්න උත්සාහ කරමු දැන් මම අද ටික ඔයගලන්ට කතා කරලා ඉවරලා මේක නවත්තනවා මම හිතනවා අද මම ඔයගලන්ට මේ කියලා දීපු සරල කාරණා ටික ඔයගලන්ට ඉතාම හොඳට පැහැදිලි වෙන්න ඇති කියලා මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න හරි ඒ වගේම ඔයගලන්ගේ යාළුවන්ට දරුවෝ මේක කියන්න තනියම ඉගෙන ගන්න එපා ඒක ටිකක් කුහක අදහසක් යාළුවන්ට කියන්න මේ අවස්ථාවේ ඉදිරි වෙලා මේ අපි ඔයගලන්ට නොමිල ලබා දෙන මේ දේ අරගෙන ඔයගලන්ගේ දැනුමට මේක එකතු කරගන්න කියලා වෙලා අදලාගේ මේ පාඩම එහෙනම් නවත්තනවා ඔයගොල්ලෝ හැමෝටම මේක බලපු අයට බොහොම ස්තුතියි හරි සුබ දවසක් හැමෝටම